මේ රටේ පවතින ප්‍රශ්න ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා පාරිභෝගික අයිති සුරකීමේ ජාතික ව්‍යාපාරය බිහි මේ රටේ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් වගේම රාජ්‍ය ආයතනවල සහ පුද්ගලික ආයතනවල වෙන දූෂණ වංචා හෙළිකිරීමේ කාර්ය සඳහා මීට පෙරත් අප මාධ්‍යම පවත්වමින් පාරිභෝගිකයන්ගේ අයිතීන් පිළිබඳවත් පාරිභෝගික දැනුවත් කිරීමට ඒ වගේම පාරිභෝගිකයන්ට අහිතකර නීති රජය විසින් සෑදීමට කටයුතු කරනවා නම් ඊට එරෙහිව හඬක් නැගුවා. පසුගිය කාලේ පුරා අපි අපේ කාර්යභාරය ඉටු කරා. මොකද සැෂේ පැකට් සම්බන්ධව, කාලේ බෝතලේ සම්බන්ධව, කහ සම්බන්ධව, එතකොට එවැනි පාලන මිලවල් සම්බන්ධව සමහර සීනි පරිප්පු බිත්තර එවැනි ඒවා පිළිබඳව අපි කතා බහ කරා. ඒ වගේම අපි ලැබපු විශාල ජයග්‍රහණ රාශියක් තිබෙන එකක් අපි කිව්වොත් හත් සමාගමේ දුරකථන ගාස්තු සහනය පාරිභෝගිකයන් ලබා නොදීම පිළිබඳව අපි විසින් කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වලා ලක්ෂ 120කට වැඩි මුදලක් මේ රටේ පාරිභෝගිකයන් ලබා දීම සඳහා විදුලි සංදේශ නියම කොමිසම සභාව තීරණය කරා. ඒ වගේම තමයි 3-2 සීට් මගින් ප්‍රවාහනය කරන බස් වල ඒ ලංගම බස්සේ සීට් ගැලවීම, ඒ වගේම තමයි ഘോഷාකාරී ඒ සද්ද පිළිබඳව අපි තමයි මුලින්ම පැමිණිලි ඉදිරිපත් කරේ. ඒ වගේම තමයි සමහර දේශපාලකයන්ගේ ඒ දූෂණ වංචා පිළිබඳව අපි හෙළි කරලා ඒ පිළිබඳව අපිට ප්‍රශංසාත්මක රාජ්‍ය ආයතන වලින් ලිපි ලැබිලා තිබෙනවා. ඒ වගේම සම්පත් දායකයෙක් විදියට මේ රට පුරා රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන වල පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා කාර්යයේ අප නිරත වෙලා තියෙනවා. ඒ වගේම නීතිඥ සහායක් අපි ලබා දෙනවා. නොමිලේම හිංසාවට පාරිභෝගිකයෙකුට යම්කිසි කරදරයක් හිංසාවක් වුණා නම් අපි වැදිහත් වෙලා නොමිලේ නීති ආධාර ලබා දීලා අපි නඩු පැවරු අවස්ථා තියෙනවා. ඒ වගේම මේ රටේ සමහර ප්‍රශ්නවලදී අපි පාරිභෝගිකයන් වෙනුවෙන් නඩු සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. කොහොම වුණත් අපි කතා කරන්නේ පාරිභෝගිකයන්ගේ සුබ සාධනය සඳහා. එහි විශේෂීස්ත්‍රී තමන්ව පුළුල් රජයේ ආයතනවල එමගින් පුද්ගලික ආයතනවල ඇති වෙන දූෂණ වලින් මේ රටේ පාරිභෝගිකයාගේ සාක්කු හිස් වෙනවා නම් ඒ පිළිබඳව අපි කතා නොකර බෑ. ඒ වගේම තමයි යම්කිසි ක්‍රමවේදයක් තුලින් පාරිභෝගිකයා පහසුතාවයටපත් වෙනවා නම් ඒව නැති කර ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඒ අනුව අද අපි මුලින්ම කතා කරන්නේ අපි දැක්ක පසුගිය කාලය පුරා අප සංවිධානය චීනයේ ක්‍රියාපිළිවෙලව දැඩිව විවේචනය කරා. ඒ වගේම කොවිඩ් වෛරසය ඇතිවීමට බලපෑව කාරණු පිළිබඳව අපි තර්ක කරා. සමාජයේ අපි මතයක් හැදුවා. ඇමරිකාවක කිව්වා මේක ඇති උනේ වුහාන් නගරයෙන් කියලා. අපි මේ පිළිබඳව මතවාදයක් හැදුවා සමාජය පුරා. මේක මොකක් කොහොමද උනේ කියන මතවාදයට අපිට හවුල් වෙන්න පුළුවන් වුණා. ඒ අනුව අපේ උද්ඝෝෂණයකොත් පොලිසිය අධිකරණයේ වාර නියෝගයක් කරන්න නවතලා දැමුවා මතකයි මාස 3කට විතර කලින්. ඉතින් එවැනි අවධියක දැන් නැවතත් අපිට මේ ගැන කතා කරන්න සිදු වෙලා තිබෙනවා. ඒක හේතුවක් තමයි ඇමරිකාව විසින් මේ වෙනකොට රටවල් 28ක සමාගම් 24ක සමාගම් 24ක් තහනමක් යොමු කරලා තියෙනවා මේ අවස්ථාවේදී. එහිදී ඔවුන් මීට පෙර සහ දැන් මේ කපු 24ක් තුල මේ ඔවුන් අසාදු ලේඛන කරනවා. එහෙම නැත්නම් බ්ලැක් ලිස්ට් කරපු අසාදුගත ලේඛන කරපු මේ සමාගම් 24ට අමතරව තව සියලුම සමාගම් වල එකතුව සමාගම් 300ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ලෝකයේ රටවල් විවිධ සංවිධාන එහෙම නැත්නම් සමාගම් 300ක් වුන් අසාදුගත ලේඛනයට ඇතුළත් කරලා තිබෙනවා. ඒකට සමහර අවස්ථාවල උන් හේතු දක්වා තිබෙනවා. එතකොට උන් හේතු විදිහට දක්වන්නේ දූපත් ඉදිකිරීම තුලින් ඒ රටවල් හමුදාකරණයට ලක් කිරීම එක චෝදනාවක්. ඒ වගේම තමයි ස්වභාවික නොවන මේ දූපත් ඇති කිරීම තුලින් පරිසරයට වන හානිය සම්බන්ධව ඔවුන් සලකා බලා තිබෙනවා. ඒ වගේම තමයි මානව හිමිකම් කඩ කිරීම සුළු ජන කොට්ටාසයක් වෙන මුස්ලිම් ජනතාව එවැනි කොට්ටාස වලට ගේ මානව හිමිකම් කඩ කිරීම එක විදියක් අවස්ථාවක් කියලා දක්වනවා. ඒ වගේම තමයි මේ දූපත් වල තමන්ගේම ආර්ථික ආධිපත්‍යයක් පතුරවා ගැනීම සම්බන්ධව මේ කියන කරුණු සහ දූෂිත ගනුදෙනු වලට ඇතුළත් වීම සම්බන්ධයෙන් තමයි මේ සමාගම් 24 මේ අවස්ථාවේදී අසාදුගත ලේඛන කරන්නේ. එහෙම නැත්නම් බ්ලැක් ලිස්ට් කරන්නේ. මෙහි ශ්‍රී ලංකාවට ඇති බලපෑම පිළිබඳව තමයි අපි කතා කරන්නේ. මෙහි එක් සමාගමක් චීනයේ ප්‍රධාන එක් සමාගමක් මේ 24 ඇතුළත තියෙනවා. මේ සමාගම් 24 තියෙනවා. ඒක තමයි කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි CCC කියලා හඳුන්වන CCCC කියලා හඳුන්වන සමාගම
ඒ අනුබද්ධ සමාගමක් තියෙනවා අපි කවුරුත් දන්න ෂයින හාබර් සමාගම අපේ පෝට් සිටිය ඇනි අපේ ඉදිකිරීම් සිදු කරන සමාගමක්. එතකොට දැන් මෙහිදී මව් සමාගම වන්නේ CCCC කියන සමාගම ඒ සමාගමේ අනුබද්ධ සමාගමක් තමයි මේ කියන ෂයින හාබර් සමාගම. එතකොට ෂයින හාබර් සමාගමට මේකෙන් යම්කිසි බලපෑමක් වෙනවාද කියන පිළිබඳව අපි හොයලා බැලුවා. මෙහිදී කමර්ෂල් ඩිපාර්ට්මන්ට් එක යොමු කරනවා ලිපියක් ඒ අනුව වුන් කියනවා මේ කියන අසාධු ලේඛන ගත කරන සමාගම් වලට සම්බන්ධ කිසියම් අනුබද්ධිත සමාගමක් තිබෙනවා නම් ඒ සමාගමත් මේකට අදාළ වෙනවා. ඒ අනුව ඔවුන් මෙම අසාධු ලේඛන කරන සමාගම් සඳහා නවීන තාක්ෂණය ඇමරිකානු නවීන තාක්ෂණය භාවිතා කිරීම තහනම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඇමරිකානු භාණ්ඩ නැවගත කිරීම තහනම් කරලා තිබෙනවා. එවැනි බාධක යම්කිසි පැනවීමක් තමයි කරලා තියෙන්නේ. මෙහි අනෙක් කාරණය තමයි ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව, ජපානය වැනි රටවල් එකතු වෙ ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව කියන රටවල් එකතු වෙලා ඔවුන් දැන් වෙළඳ වෙනම සංවිධානයක් හැදීම සඳහා සූදානම් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අනිත් රටවල් එක්කට එකතු වෙලා යම් කිසි ආකාරයක ගැටලුවක් කිරීම සම්බන්ධව. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි පෝට් සිටිය දීලා තියෙනවා ඒ ෂයින හාබර් සමාගමට. එතකොට අපි එතනින් එහාට ගිහිල්ලා අපි දැන් ඊට පස්සේ අපි කතා කරන එකට මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වෙනි අදියර ගලගෙදර ඉඳලා පොතු හැර දක්වා දිවෙන කිලෝමීටර් 32.5ක් වූ ඒ කොටස රජය තීරණය කරලා තිබෙනවා මේ අවස්ථාවේදී ඉදාම් ඉක්මකරී ලබා දීමට සූදානම් වෙනවා මෙම කියන චීන හාබර් සමාගමට. එතකොට මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ කොටස ඔවුන්ට ලබා දීමට දීම තුලින් දැන් මේ ගිය සතියේ පටන් ඇති වූ මේ අසාධුවත ලේඛන තත්ත්වයට එක්ක බලපෑම සම්බන්ධයෙන් අපි දැඩි කම්පනයකට පත් වෙලා තිබෙනවා. මොකද රටක් එහෙම අසාධුවත ලේඛන සමාගමක් පත් වුණාට පස්සේ ඒ සමාගමේ කොටස් අගය බිඳ වැටෙනවා. ඒ වගේම තමයි ඉහළ නිලධාරීන් මේ සමාගමෙන් ඉවත් වෙලා ගිහිල්ලා පළපුරුද්ද තියෙන නිලධාරීන් මෙතනින් ඉවත් වෙලා ගියාට පස්සේ සමාගමේ කළමනාකරණ පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම යම්කිසි ආකාරයකට මේ සමාගමට නොහැකි වුණොත් මේ අපේ ව්‍යාපෘති පවත්වාගෙන යන්න අපිට වෙනස් සමාගමකට මේක ලබා දීම සඳහා ටෙන්ඩර් කරලා විශාල කාල පරිච්ඡේදයක් ගිහිල්ලා එවැනි තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේ තමයි අපි කිව්වා වගේ මේ දක්ෂ කාර්ය මණ්ඩලය නොමැති වීම නිසා මොවුන් හදන ගුණාත්මක නොවන ඒ මහාමාර්ගවල යන ජනතාවට වෙන හානිය පිළිබඳව අපි දැඩි සිතා බැලිය යුතුයි. මොකද 1978 අප ආණ්ඩුක්‍රම අවස්ථාවේ 14 එකව ගන්තිය පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ජීවත් වීමේ අයිතිය අපිට තියෙනවා. එතකොට මේ පාරක ගිහිල්ලා මේ ගුණාත්මක නොවුනොත් මේ සමාගම ගුණාත්මක නොවුනොත් මේ සමාගම එතකොට එහි යන මගීන්ට පාරිභෝගිකයන්ට ජනතාවට යම්කිසි අනතුරක් වුණොත් ඒකේ වගකීම බාර ගන්න කවුද කියන ප්‍රශ්නේ අපිට මේ අවස්ථාවේ පැන නගිනවා. ඒ වගේම තමයි මේ මධ්‍යම මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 වෙනි අදියරට තවත් සමාගමක් සම්බන්ධ වෙනවා කැතික් කියන සමාගම. අපි දන්නවා කැතික් කියන සමාගම 2011 වසරේදී ගාලු මුවදොර වෙනම හෝටල් සංකීර්ණයක් හදන්න හිටියා. කැතික් ග්‍රෑන්ඩ් ස්කයිලයින් හොටෙල් ඇන්ඩ් රේන්බෝ මල්ටි ෆන්ක්ෂන් කියන කම්ප්ලෙක්ස් එක හදන්න ගියා. නමුත් අන්තිමේදී අපි දැක්කා ඒ අවස්ථාවේදී දූෂණ ගනුදෙනු සම්බන්ධව උන්ට චෝදනා එල්ල වෙලා ඒ ව්‍යාපෘතිය මගදී යන හිටියා. ඒ හින්දා කැතික් සමාගමත් චයින හාබර් සමාගමත් තමයි මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වෙනි කොටසට ලබා දීම සඳහා කටයුතු කරන්නේ. ඉතින් ඒ හින්දා අපි දැඩිව රජයට කියනවා මේ සමාගම් දෙක පිළිබඳව හොයා බලන්න ඔවුන්ට මේක නැවතත් ලබා දීලා. මොකද ලංකාව කියන්නේ පුංචි රටක්, ලෝක බලවත් වූ ඇමරිකාව, මෙහෙන් චීනය, ඒ වගේ දේවල් අපි මැදි වෙලා අපි නොබෙදි ජාතියක්, එතකොට නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක්. ඉතින් ඒ වගේ මෙහෙම අපහසුතාවයට පත් වෙන ප්‍රශ්නයක් දැන් මෙහිදී පැහැදිලිව තේරුම් කරගත්තු කාරණය තමයි චීන සමාගම් වලට නෙමෙයි අපි විරුද්ධත්වයේ තියෙන්නේ. චීන සමාගම් වලට නෙමෙයි අපි විරුද්ධත්වයේ තියෙන්නේ. මේ අසාධුකත ලේඛන කරන ලද සමාගම් 24 ඇතුළත තිබෙන ඒ සමාගමටයි අපි විරුද්ධත්වය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මේ සමාගමට තවද මේක ලබා දීම සොයා බැලීම සඳහා කිසියම් ආකාරයක තීරණයකට එළඹෙන්න පෙර ජනතාව විදිහට අපි කියනවා තවත් සොයා බැලීම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා ඊට පස්සේ ඔරුගොඩවත් ඉඳලා දෙමටකොඩ ඉඳලා කිලෝමීටර් 17.5ක කණුඩ එහෙම නැත්නම් යන මහා මාර්ගයක් ඉදි වෙනවා. ඒකත් මේ සමාගම් වලට තමයි දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපිට මේ අවස්ථාවේදී කියන්න දෙන කාරණය තමයි අපි ජීවත් වෙන අපසරයත් එක්ක මේ රටේ ජනතාවට නිදහසේ ගබම් බිමන් යන්න තමන්ගේ කටයුතු කරගන්න අයිතියක් තිබෙනවා. ඉතින් ඒ අයිතිය තහවුරු කරගන්න
මෙරටේ ජනතාව ඉතා කැමැත්තෙන් සිටිනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් අනපනත් වලින් තහවුරු කරලා දීලා තිබෙනවා. කිසිදු පුද්ගලයෙකුට සැකයක්, කරදරයක්, උපද්‍රවයක් නැතුව තමන්ගේ ගමනක් ආයේ ගිහිල්ලා එන්න පුළුවන් ආකාරයට යන්න පුළුවන් ඒ තියෙන ඒ අයිතිය නැති කරන්න එපා කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දූෂිත දේශපාලකයන්ගේ ගනුදෙනු වල ප්‍රතිඵලයක් විදිහට මේ සමාගම් වලට මේවා ලබා දෙන්න එපා කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේ සමස්ත ජනතාව වෙනුවෙන් කරනවා. කොහොම වුණත් අපි කියන්නේ ඇමරිකාව විසින් රටවල් 24කට ඒ සමාගම් 24ක් අසාධුගත ලේඛන කිරීම සම්බන්ධව ඒ සමාගම් වලට අපේ අධිවේගී මාර්ගය ඇතුළු ඒ ගොඩනැගිලි ඉදිකිරීම සහ ඒ මහා මාර්ග ඉදිකිරීම, දුම්රිය මාර්ග ඉදිකිරීම ලබා දෙනවද කියන පිළිබඳව සොයා බලන්න කියන තමයි අපි සාරාංශයක් විදිහට කියන්නේ. ඉතින් එතකොට අපි ඊට පස්සේ මේ රටේ අපි හිතනවා කතා නොකළ යුතු මාතෘකාවක් කියලා තමයි අපි මුලින්ම මේක හිතුවේ. කොහොම වුණත් අපිට එන විවිධ ඉල්ලීම් සහ විවිධ අපිට කරන බලපෑම් මත අපි කල්පනා කරා මේක අපි රට වෙනුවෙන් තිබිය යුතු ප්‍රශ්නයක් කියලා. මොකද අපි මීට සතියකට දෙකකට කලින් අපිට මේ තොරතුරු ආවා. සාමාන්‍යයෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයට කිසියම් තොරතුරක් ආවම කවුරු හරි ඇඟිල්ල දික් කළා කිසියම් චෝදනාවක් වෙන්නුවාම පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කරන්නේ වෙනත් පාලකයෝ වගේ වෙනත් ආයතන වගේ ඇඟිල්ල දිහා බලන් ඉන්න සහ ඒ ඇඟිල්ල දික් කරන්නේ කවුද කියන එක්කෙනාගේ වතකොත සෙවීම කරන්නේ නැහැ. අපි කරන්නේ ඒ ඔවුන් කිසියම් හේතුවක් කියනවා නම් ඒ හේතුව නිවැරදිද කියන පිළිබඳව තමයි අපි සොයා බැලීම කරන්නේ. එහෙම කරලා අපි සති දෙකක් තුනක් මේ පිළිබඳව සොයලා බලලා අපිට ආව ඒ පැමිණිල්ල අපි පිළිබඳව අපි සොයලා බලලා පුද්ගලිකවම මා සම්බන්ධ වෙලා අපි ඒ කියන ස්ථාන වලට ගිහිල්ලා අපි මුදල් ගෙවලා අපි ඒ සමහර දේවල් අපි ලබාගෙන අපිට තහවුරු කරන්න පුළුවන් ඒවා තමයි අපි මේ ඊටපස්සේ අපි දැන් මේ හෙළිදරව් කරන්නේ. ඒ වගේම මේ හෙළිදරව් කරන පුද්ගලයන් සමග සහ කණ්ඩායම් සමග ආයතන සමග අපේ කිසිම දේශයක්, වෛරයක්, ක්‍රෝධයක් නැති බවත් අපි මේ අවස්ථාවේ කියා යුතුයි. අපි මේ හෙළිදරව් කිරීම කරන්නේ මේ රටේ පාලකයන්ට මතක් කරලා දෙන්න. එහෙම නැත්නම් මේ සමාජ ක්‍රමවේය කියන්නේ අපි අලුත් ආණ්ඩුවක් අපි ගෙන ආවා. අපි අලුත් ආණ්ඩුවක් ගෙන ආවා. ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම අපිට ඉදිරිපත් කරා. අපි ඒක ඉතාමත්ම පැහැදිලිව කිව්වා, බැලුවා. ඒ වගේම තමයි පළවදායි පුරවැසියෙක් සහ සතුටෙන් ජීවත් වෙන පවුලක් පිළිබඳව අපි දැක්කා. ඡායාරූපත් සමග මේවා ඒ වගේ මේවා සඳහන් වුණා. දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් පිළිබඳව අපි දැස් දැල්වා තාම බලන් ඉන්නවා මේ දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනය බිහි කිරීම සම්බන්ධව. ඉතින් ඒ නිසා පුරවැසියෙක් විදිහට පුද්ගලිකව මම සහ අපේ සංවිධානය සිතනවා මෙවැනි දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් ගෙන යාම සඳහා පුරවැසියෙක් විදිහට අපි දැනගත්තු තොරතුරු මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් එළිදැක්වීම ඉතාමත්ම හොඳයි කියලා. ඒ ඔහුගේ පුද්ගලික හෝ නැති කාරණයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ අපිට අදාළ නැහැ. මොකද ඒකට හේතුව තමයි යම්කිසි පුද්ගලයෙක් සමාජයේ ඉහළම අපේ වගකිය යුතු දුරයක් දරනවා නම් ඒ දුරයට ගැළපෙන ආකාරයට ඔහුගේ හැසිරීම තිබිය යුතුයි. එසේ නොවුනොත් විවිධ ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය දා පත්තරයක දාලා තිබුණා රිඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ තොරතුරක් පිළිබඳව ඩිජිටල් ක්‍රමවේදය හරහා කූට ලේඛන සෑදීමේ වැළකෙනවා. ඒ කියන්නේ පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ ආණ්ඩුව තියෙනකොට යහපාලනයේ තියෙනකොට අපි දැක්කා ලොකු මාධ්‍ය සංදර්ශන තියලා දවසෙන් දෙකෙන් මේ කියන ක්‍රමවේදය හදන්න ගිහිල්ලා මුල්ගල් තියලා සමහර දේවල් කම්පියුටර් පරිගණක ජාලගත කරලා එහෙම ගෙනාවට ඩිජිටල් ක්‍රමවේදය හරහා කූට ලේඛන හැදීම වැළකෙනවා කියලා මේ ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් එන්.සී. විතානගේ මහත්තයා පවසනවා. එතකොට දැන් තියෙන ප්‍රශ්නය තමයි අපි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගියාම දැන් මේ ඉඩම් ලියාපදිංචි එක් දින සේවයක් ආරම්භ කිරීම ජනතාවට පහසුවක්. දැන් අපි අද ඇත්තටම ප්‍රායෝගික වශයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයට ගියාම කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය සමහර දුරට ක්‍රියාත්මක වෙනවා. අනිත් ඒවාට ගියාම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට සමහර අය කියනවා අද කරන්නේ හෙට කරනවා කියලා. දැන් පසුගිය කාලේ කොරෝනා ප්‍රශ්නේ හින්දා සමහර දේවල් එහෙම මග යනවා. අපි ඒව ඉවසුවා. නමුත් මේ වීදම් කරපු මුදලට තවමත් අපිට මේක ලැබෙන්නේ නැති එක පිළිබඳව අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් අපි ඒකේ පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් උපැන්න විවාහ මරණ සාධක පිළිබඳව ලබා ගත හැකියි. ඉතාමත්ම හොඳයි. ඒක මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඒ ක්‍රියාත්මක වීමක අනුව අප සංවිධානයට ආව යම්කිසි තොරතුරක් මේක ඉතාමත්ම පුද්ගලික තොරතුරක්. නමුත් මේක පිළිබඳව හෙළිදරව් නොකරත් බෑ. මොකද මේ කියන සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම නුදුරු දිනකින්. ඒ නිසා මේ තහවුරු කරගත්ත සාක්ෂි තමයි අපි ළඟ තියෙන්නේ. මේ ඉදිරිපත් කරන සෑම ලියවිල්ලක් පිළිබඳව සහ මා කතා කරන සියලු දෙයක් පිළිබඳව වගකීම පුද්ගලිකව අපේ සංවිධානයේ සභාපතිවරයා හැටියට මා විසින් දරනවා. ඒ අනුව අපි
පළවෙනි එක අපි දැක්කා නිහල් මාළඟ විවාහ ලේකම් පොත විවාහ සහතික 3ක් තිබෙනවා. ඒ විවාහ සහතික 3 එකක් තමයි ඒක විවාහ වෙලා තියෙන දිනයත් එක්ක බැලුවාම නිහල් චතුරශ්‍රී විතානගේ කියලා කියන්නේ දැන් ඔය වර්තමානයේ ඉඩම් ජෙනරාල් ඒක රෙජිස්ට්‍රාර් ජෙනරාල් විතානගේ මහත්තයා මේ විතානගේ මහත්තයා පළමු විවාහයක් කරගෙන තියෙනවා මේක මන් දිනවකවානුත් එක්ක හරි ඔහු විවාහ කරගෙන තියෙන යම් කිසි වකවානුවක ඊට පස්සේ මාසක් වගේ කාලයකට ඇතුළත දින කීපයක් ඇතුළත ඔහු තවත් විවාහයක් කරගෙන තිබෙනවා ලංකාවේ නීතිය අනුව විවාහ නීතිය අනුව බහු විවාහ කරගැනීම තහනම් ඒ පිළිබඳව අපිට ගැටලුවක් තිබෙනවා එතකොට මේ විවාහ සහතික දෙක එතකොට ඒ පිළිබඳව මා එතුමාට පුද්ගලිකව දුරකථනයෙන් කතා කරලා මම කිව්වා ඔබතුමාට චෝදනා තියෙනවා ඔබතුමා මේ මොකද්ද ඔබතුමාට දෙන්න පුළුවන් පිළිතුර කියලා එතුමා කිව්වා ඒවා වෙන්නත් පුළුවන් ඒව නැති වෙන්නත් පුළුවන් එහෙම කියලා එතුමා කිව්වා. එතකොට මම ඇහුවා ඔබ දික්කසාද වෙලා අද මේක මේ වුණේ කියලා. එතුමා ඒකට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. කොහොම හරි මම දැක්කා තවත් පුවත්පතක රාවි පුවත්පතේ තියෙනවා එතුමා ඒක පිළි අරගෙන තිබුණා. තමන් විවාහ දෙකක් කරගෙන තිබුණා. ඒක සිද්ධි මාලාවක ප්‍රතිඵලයක් කියලාත් කිව්වා. ඒව වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ තමයි ඊගාව තියෙන ප්‍රශ්නේ මම එතුමාට කිව්වා ඔබතුමාට තවත් මේ විවාහ මේක රාජකීය දැන් මේ කියන නිහල් චතුරශ්‍රී විතානගේ කියන මහත්තයා මේ 2009 නැවතත් විවාහ සහතිකයක් දෙන මේ තුන්වෙනි විවාහ සහතිකේ එතුමා මේක ප්‍රතික්ෂේප කරා එතුමා කිව්වා ඒක බොරු එකක් කියලා ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි ඊගාව මේක දැන් ඔය කියන විදිහට ඩිජිටල් කරලා නේ තියෙන්නේ දැන් මේ ඩිජිටල් ක්‍රමයට ගිහිල්ලා බැලුවාම ඒකේ තියෙන්නේ ඒක කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ අන්න එතන තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ දැන් මේ විවාහ සාතිකේ මේකම ගත්තේ අපිට තියෙන ප්‍රශ්නේ මේ එතුමාගේ පුද්ගලික විවාහ ප්‍රශ්නේ නෙමෙයි අපිට තියෙන්නේ. ඒක එතුමාගේ කැමැත්ත සහ නීතිය තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරයි කවුරු හරි ආයතනයක් ඒ පිළිබඳව අපිට කිසි ගැටලුවක් නැහැ. එතුමාට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ඇත්තරයි අපිට තියෙන ප්‍රශ්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ අපි දැන් මේ මුදල් ගෙවලා අපි මේ ගිහිල්ලා අපි මුදල් ගෙවලා අපි ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේ විවාහ සාතිකයක් අරගෙන ඒක සිස්ටම් එකේ නැත්තම් ඒකට වග කියන්න ඕන කවුද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ඉතින් එතකොට මේ රටේ කොච්චර හොරට ඉඩම් හැදෙනවද කියලා අපි දන්නවා. සමහර පවුල් වල ඉඩම් බලෙන් ලියාගෙන ඒ අසරණ මිනිස්සු අසරණ ජනතාව පාරට ඇද වැටලා තියෙනවා. ඒක මේ රටේ සුලභ තත්ත්වයක්. එක ඉඩමට අයිතිවාසිකම් කියන 10 දෙනා 12 දෙනා ඉන්නවා. මේ ග්‍රාමීය මට්ටමින් තවම අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ තුල මේ ආයතනීය ප්‍රධානියාට විවාහ සහතික 3ක් තිබීම පුද්ගලයෙක් විදියට මටත් පොඩි ගැටලුවක්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරනවා මේ අවස්ථාවේදී අපි මේ පැමිණිල්ලක් කරනවා ලිඛිතව පැමිණිල්ලක් අපි ඉදිරිපත් කරනවා මේ විවාහ සහතික 3 පිළිබඳව සොයා බලන්න කියලා. ඒ වගේම තමයි ඊට පස්සේ කියන කාරණේ තාමත් බැරෑරුම් කාර්යයක් මේ රිඩම් රෙජිස්ටර් ජනතුමාට චෝදනා රාශියක් පිළිබඳව පැමිණිලි අපි වෙත ලැබී තිබෙනවා. ඒ වයින් ඊටාත්ම කිහිපයක් මේ අවස්ථාවේදී මම ඉදිරිපත් කරන සමහර දේවල් අපිට තව තොරතුරු සහතික කරගත යුතුයි. ඒ වගේම අපි දැක්කා දෙරණ රූපවාහිනියේ 2020 8යි 14 වෙනිදා උකුස්සා කියන ඒ හෙළිදරව්වත් එක්ක යම් කිසි පුද්ගලයෙක් දෙල්කන්ද ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පුද්ගලයෙකුට තමන්ට පත්තිරුවක් බලා ගැනීම සඳහා අල්ලස් මුදලක් ලබා ගැනීම අපි දැක්ක ප්‍රසිද්ධියේ. අපි ඒක දැක්කා. එතකොට මාධ්‍යයක වාර්තා කරා. එතකොට මේ කියන පුද්ගලයා මේ ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයාගේ ඥාතියෙක් බවට තමයි අපිට පැමිණිල්ල ලැබුණේ. අපි මේ පිළිබඳ සොයා බලමින් ඉන්නේ. අපි එතකොට අපිට තහවුරු වුණ සාක්ෂි අනුව ඔහුගේ ඥාතියෙක් බවට අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ වගේම තමයි අපිට තවත් තොරතුරු ලැබිලා තියෙනවා. ඔහුව බඳවාගෙන තියෙන්නේ ඔහුගේ තියෙන ඒ සහතික ව්‍යාජ සහතික බවට තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සහතික බව කරලා තියෙන්නේ. ඒක විතරක් නෙවෙයි. ඊට පස්සේ දැන් ඔහුට විරුද්ධව මම ඇහුවා ඔහුට විරුද්ධව පරීක්ෂණය කරන්නේ කවුද කියලා. ඔහුට විරුද්ධව පරීක්ෂණ කරන්නේ ආයතන ප්‍රධානයට තියෙන විමර්ශන අංශය. ඉතින් ඒකට අපි දැඩි විරුද්ධයි. මොකද මේ පිළිබඳ පරීක්ෂණය කළ යුත්තේ ස්වාධීන පරීක්ෂණයක් මගින්. ඒ නිසා අපි කියනවා වෙනම විමර්ශන කමිටුවක් මේකට පත් කරන්න කියලා. ඊගාව තියෙන දරුණු කාරණය තමයි මේ රටේ ජනාධිපතිවරයා විකුණමින් සහ ජනාධිපතිවරයාගේ උපදේශකයන් මේ රටේ කීර්තිමත් පරිපාලන නිලධාරීන් අපයෝජනය කරමින් තමයි මේ කියන වංචාව දූෂණය කරන්නේ. අපි දැඩිව විරුද්ධ වෙන්නේ. හිතේ මොකද මේ රටේ ලක්ෂ සංඛ්‍යාවක් ජනාධිපතිවරයාට ඡන්දෙ දුන්නේ. ඒ වගේම තමයි 3-2කට බලයක් ලබා දීම සඳහා මේ රටේ ජනතාව කටයුතු කරේ මේ දූෂණය තුරන් කරන්න. එතකොට මේ දූෂණය තුරන් කරන්න කියලා ජනාධිපතිතුමාගේ නම අවභාවිතා කරමින් ජනාධිපතිතුමාගේ ලේකම්වරුන්ගේ නාමය මේ දක්ෂ පරිපාලන නිලධාරීන් අපි ගරු කරන මේ නිලධාරීන්ව අවභාවිතා කරමින් කිසියම් ආකාරයක කටයුතු කරනවා නම් පුරවැසියෙක් විදිහට නැගී සිටිනවා. මම ආරාධනා කරන සියලු දෙනාට මේ වෙනි දූෂණ වලට විරුද්ධව නැගී සිටින්න. මොකද රජයේ අපහසුතාවයට පත් කිරීම තමයි මේ කටයුතු කරන්නේ. ඔහු
තව පුද්ගලයෙකුට ලියනවා Facebook එකට ඔහු ඒ වගකීම සම්පූර්ණ මම බාර ගන්නවා. ඔහු ලියනවා මෙන්න මෙහෙම. ඇත්තටම සහෝදරයා මගේ Facebook account එක වැඩි වශයෙන් මා භාවිතා කරන්නේ බිරිඳ මාගේ බිරිඳය. මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. අපි දැක්ක එයාගේ කාර්යබහුලකම. එයා හරියට සල්ලි ගන්නවා එළියට යනවා ආයෙ එනවා. එයා හරිම කාර්යබහුල කෙනෙක්. එතකොට අද රාත්‍රියේ මාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරා කිසියම් මේකක් සම්බන්ධව මගේ නම මහේෂ් වීරතුංග. එතකොට මහේෂ් වීරතුංග තමයි අර උකුස්සාගේ ඉන්නේ. එතකොට මේ විවාහ සහතිකයේ තියෙන ඒ කාන්තාවගේ නමත් වීරතුංග. එතකොට ඒ සම්බන්ධයක් තියෙන දුන කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාරකමු හොයාගන්න. ඇත්තටම මට හිතා ගන්න බෑ මොකක්ද මේ උනේ කියලා. මට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ළඟ ඇසුරක් තිබෙනවා. ළඟ ඇසුරක් තිබෙනවා. ඒ කියන මේ මහේෂ් වීරතුංග කියන මහත්මයාට මේ එදා දෙරණ රූපවාහිනී උකුස්සගේ අල්ලස් ගන්න බවට ඒ රූපරාමුවල දැක්කුව මා බැලුවා ජනතාව විදියට පුද්ගලයෙක් විදියට. ඔහු කියනවා මගේ ඔබමා තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකෙන් තමයි මේක ගත්තේ. තියෙනවා දෙන්න ස්ක්‍රීන්ෂොට් දෙන්න. හරි. එතකොට ඒ පුද්ගලයෙක් ගහලා දෙන්න නීති ප්‍රබාධනට ඒක ගහලා දෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. මට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ළඟ ඇසුරක් තිබෙන බව සඳහන් කළ යුතුයි. මාගේ ලොකු තාත්තා තමයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග කියන්නේ. මගේ ලොකු තාත්තා මහේෂ් වීරතුංගගේ ලොකු තාත්තලු ජනාධිපති ලේකම් ජනාධිපති විශේෂ උපදේශක ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහත්තයා. අපි ගරු කරන මහ මැතිතුමෙක්. එතුමා දක්ෂ පරිපාලන නිලධාරියෙක්. එතුමාගේ නම අවභාවිතා කිරීමක් තමයි මෙතන සිදු වෙන්නේ. එතකොට උදයංග වීරතුංග, හර්ෂ වීරතුංග, නිමල් වීරතුංග කියන්නේ මගේ තාත්තාගේ පවුලේ අය. එතකොට මම ඔබට මේ කවුද කියා යන්න තහවුරු කිරීමට මිසක් මගේ අභිමානය පෙන්වන මාගේ සම්බන්ධතාවය සඳහන් කළා නෙවෙයි. එතකොට අපි දැඩිව විරුද්ධ වෙනවා. ස්ක්‍රීන්ෂොට් ඕනනම් අපි දෙන්නම්. මේක කාටද එව්වේ කියන පිළිබඳව අපි ඒ විස්තර ලබලා දෙන්නම්. එතකොට අපිට දෙන ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමාගේ නම මෙහෙම අවභාවිතා කිරීම. එතකොට මේ රටේ කීර්තිමත් ලේකම්වරුන් සම්බන්ධව සහ කීර්තිමත් පුද්ගලයෝ අපිට ඔවුන් සමග ගැටලු නැහැ. ඔවුන්ගේ ක්‍රියාකලාප පිළිබඳව යම්කිසි පැහැදීමක් අපිට තුල තිබෙනවා. ඉතින් එතකොට මෙවැනි පුද්ගලයෝ මෙවැනි ආයතන තුල ඉඳලා කිසියම් ආකාරයකට අල්ලස් ගන්නවා නම් මේ රටේ ජනතාවට ඇති වෙලා තිබෙන තත්ත්වය මොකද ඔවුන් කෙලින්ම කල්පනා කරන්නේ මේක ජනාධිපතිතුමාගේ ඔවුන් මේ සමාජයේ හැසිරෙන්නේ මේ ජනාධිපතිතුමාගේ ළඟම හිතවත්තු විදියට. ඉතින් එතකොට මේ වගකීතු නිලධාරියෙකුට මේක කියලා තියෙන්නේ. ඉතින් එතකොට රජයේ සේවකුට මේක කියලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙම අයට මේ සමාජය තුල ජීවත් වීමට තිබෙන ඒ අයිතිය. එතකොට අහිංසක මිනිස්සෙක් තමන්ගේ ඉඩමේ පත්තිරු ගන්න ගියා නම් අපි ගිහිල්ලා බලන්න අපිත් යනවා ඒ ස්ථාන වලට. එතකොට අපි ගිහිල්ලා එතන යනකොට අපෙන් කවුරු හරි අල්ලසක් අපෙන් ගන්නවනම් මොකද්ද මේ රටේ තියෙන තත්ත්වය? මොකද සමහර වෙලාවට තෑගි ඔප්පුවක් දෙන්නේ. තෑගි ඔප්පුවක් මගේ නමට කවුරු හරි ලියනවනම් මම ඒකට මුද්දර ගාස්තු ගෙවන්න ඕන. ඉතින් එතකොට අපි අපහසුතාවයටපත් වෙලා නේද? එතෙන්ද ගිහලා ඒ වගේ අපි කතා කරන්නේ ඒකයි මේ ඉඩම් රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලය කියන්නේ මිනිස්සුන්ට ඉතාමත්ම ඉදරම හම්බෙන තැනක්. ඒ කියන්නේ Tamanට ඔප්පුවක් ගන්න, බදු ඉඩමක් ගන්න, බදු ගන්න, බිල්ඩිමක් ගන්න ගියාම මේකට මේ හැමදේම මොකද මගේ බිරිඳ නීතිඥවරයෙක්. ඈත් මේ ඔප්පු ලියනවා කාර්යයේ නිරත වෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා කොච්චර මිනිස්සු අසරණවද එතෙන්ට එන්නේ කියලා. ඉතින් එතකොට මේවා කරද්දී කොච්චර මිනිස්සු අසරණ වෙනවද කියලා. පත්තිරු ගිහිල්ලා අපි කොච්චර පෝලිං වල අපි ඉඳලා තියෙනවද කියලා. ඉතින් එතකොට මේ රටේ ජනතාව ඒවට යනවා. ඉතින් එතකොට එවැනි ආයතනයක මෙවැනි දේ සිදුවීම පිළිබඳව අපි දැඩි ලෙස කනගාටු වෙනවා. ඒ වගේම තමයි අපි ජනාධිපතිතුමන් අපි ඉල්ලා සිටිනවා මෙන්න මෙවැනි පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා වෙනම ඔබතුමාගේ බුද්ධ්‍යංශයක් පත් කරන්න. ඒ වගේම තමයි ගරු ජනාධිපතිතුමනි ඔබතුමා හොයලා බලන්න මේ කියන මේ විධානකේ මහත්තයා පත් වෙලා තියෙන රිසර්ච් වෙනත් ආකාරයකින් ඇවිල්ලා අපි මේ පිළිබඳව පැහැදිලිව තවත් හෙළිදරව් කිරීමක් කරනවා. ඒ අදාළ පුද්ගලයන් අපි මෙතන වාඩි කරලා ඒ හෙළිදරව් කිරීම කරනවා. එතකොට ඔහුට නිසි පත්වීමකින්ද මෙතන ආවේ. එතකොට ඒ කාල තුල බඳවාගත්ත බඳවා ගැනීම පිළිබඳව. එතකොට වජිරාභය වර්ධන මැතිතුමා තමයි එහි වජිරාභය වර්ධන මැතිතුමා තමයි එහි ප්‍රධානීය බවට ප්‍රතිනිධි ඇමතිවරයා බවට පත් වෙලා හිටියේ. එතකොට ඔහුත් සමග මොහු ඒ ආයතනය තුල ප්‍රධානී හැටියට ඒ ගවත්ත බඳවා ගැනීම වලට වග කියන්න ඕන. මොකද සමහර කරුණු තිබෙනවා දිස්ත්‍රික් පදනමට මේ පොත් බඳුන් කරුවන් බඳව ගත්තා. ඒ පොත් බඳුන් කරුවන් බඳව ගන්නකොට මොකද්ද කරේ? සමහර අයගේ තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කේ නම තියෙන්නේ. හැබැයි අපි මැතිවර කාර්යාලයට ගිහිල්ලා ඒ ඔවුන්ගේ තොරතුරු ගත්තාම අවුරුදු ගානක ඡන්දේ තියෙන ගාල්ලට.
එතකොට මේ මෙතුමා ආයතන ප්‍රධානියා. ඒක මෙතුමට කෙලින්ම අපි චෝදනා කරන්න අපිට බෑ. මොකද අමාත්‍යාංශය තමයි පත් කරන්නේ. නමුත් යම්කි ස්ථානයක මෙතුමාකට වග කියන්න ඕනේ. එතකොට මෙතුමාගේ ගොඩක් ගාල්ලෙන් තමයි ගොඩක් අය මේ පත් වෙලා තියෙන මේ ක්‍රමවේදයත් එක්ක. ඉතින් කොහොම වුණත් අපි ගරු ජනාධිපතිතුමාට කියනවා මේ රටේ ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය දිස්ත්‍රික්ක වටේ වශයෙන් හැම තැනම නගරයකම මේක පිළිලා තියෙනවා. මිනිසුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරගන්න, උපැන්න මරණ විවාහ සහතික සම්බන්ධ කරගන්න එවැනි ස්ථානක ප්‍රධානියාට මෙවැනි චෝදනා තිබේ නම් එවැනි පුද්ගලයෙක් එතෙන්ට පත් කිරීම සුදුසු නැහැ. මොකද රාජ්‍ය පරිපාලනයේ ක්‍රමවේදය එහෙමනම් දූෂිතයි, කාර්යක්ෂම නැහැ. ඒ හින්දා අපි කියනවා ඉතාමත් ඉක්මනින් මේ කේසි විතානක මහතා ගෞරවාන්විතව මෙම සනතුරෙන් ඉවත් කරලා ඔහු පිළිබඳ පරීක්ෂණයක් කරලා නිසි දඬුවම් ඔහුට ලබා දීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම අපි නැවතත් කියනවා මම කිසිම දිනක මේ විතානක මහත්තයා මගේ නමත් විතානගේ. නමුත් කිසිම දිනක මගෙන් එක මාධ්‍යවේදියෙක් කතා කරලා ඇහුවා මගේ ඥාතිකමක්ද මේ ඥාතිකමේ ප්‍රශ්නයක් හින්දාද මේ මොනවා හරි කවුරු හරි ඉතින් ඉඩම් බෙදා ගන්න එහෙම කියලා. මම කවදාවත් මෙතුමා මේ දැකලා නැහැ. මම මෙතුමාට කතා කරලා මීට කලින් එතුමාට ඇත්තටම පැහැදිලිව කිව්වොත් එතුමා දක්ෂ ගුරුවරයෙක්. එතුමා මේ රාජ්‍ය පරිපාලන සේවය සහ වෙනත් ආයතන වලට එතුමා මේ දේශන පවත්වනවා. මේ විභාග වලට එතුමා මුදලට දේශන පවත්වනවා. එතුමාගේ ඒ රැකියාවට අමතරව එතුමා කරන එක එතුමාගේ අයිතියක්. එතකොට එතුමාට විශාල ශිෂ්‍ය කොටසක් ඉන්නවා. එතකොට අපිට පැමිණිල්ලක් ආව මුලින්ම දැන් වසරකට විතර කලින් ඔහු අවභාවිතා කරනවා කියලා තමන්ගේ නිල රට සහ ඒ ලිපි ලේඛන සහ රජයේ සම්පත් අවභාවිතා කරනවා කියලා මට පැමිණිල්ලක් ආවා අපේ සංවිධානයට. එතකොට අපි ඒ පිළිබඳව හොයලා බලලා මම එතුමාට කිව්වා මොකද ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ අඩුපාඩු, පාරිභෝගික අධිකාරිය අඩුපාඩු, මධ්‍යම පරිසර අධිකාරිය අඩුපාඩු පෙන්නනවා කියන්නේ ඒ ආයතනයට හොඳ නැහැ. ඒ ආයතනයට හොඳ නැති මේ විධානක මහත්තයලා අද ඉඳී හෙට යයි. වෙනත් සේවකයොත් ඉඳී යයි. නමුත් මේ රටේ ඒකට තියෙන කළු පැල්ලම කවදාවත් යවා ගන්න බෑ. ඒ හින්දා මම එතුමාට කතා කරලා කිව්වා මැතිතුමා ඔබතුමාට විරුද්ධව මෙහෙම මේව ඇවිල්ලා තියෙනවා. අනේ මැතිතුමා ඒක මේව කරන්න එපා. අපි ටිකක් හොයලා බැලුවා ඔබතුමා කියන කාරණේ ඇත්ත. එතුමාගේ මේස උඩ මෙහෙම කොළ තියාගෙන එහෙම ඉන්න ඡායාරූප අපි ළඟ තියෙනවා. එතුමා වාහන වල ගෙනිච්ච ඒවා අපි ළඟ තියෙනවා. ඒ සටහන් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. මම කිව්වා මැතිතුමා මේක කරන්න බෑ කියලා. නමුත් පස්සේ කාලේදීත් නැවතත් ඒවා ඇති වුණා. ඉතින් ඒ හින්දා ඊ타ත්ම සත්භාවයෙන් යුතුව අපි මේ හෙලිදරව් කරේ. ඇත්තට මේ රටේ ජන පුරවැසියෙක් හිට කරන්න එන්දා අපිට එන්තරවාසී වන්න පුළුවන්. අපිට නඩු දාන්න පුළුවන්. ඒවට අපි සත්‍ය කතා කරන්නේ. අපි මේ සත්‍ය කතා කරන ඕනම තැනක කාට හරි මේක ඕනම ඩොකියුමන්ට් එකක් බලන්න ඕන නම් ඔබතුමාලාට බලන්න ඕන නම් ඒ වගේ සත්‍ය පිටපත් මා විසින් ඒවා දිවුරුම් කරුවෙක් සාමදාන විශ්වවිද්‍යාලයට කියලා මම සහතික කරලා ඔබලට ලබලා දෙන්නම්. දිවුරුම් ප්‍රකාශයක් මම මේ ඔක්කොම ලබලා දෙන්නම්. මේවා පිළිබඳ විශ්වාසය මා තහවුරු කරලා එහෙමනම් ඔබතුමාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මෙහෙමයි ජනාධිපතිතුමා පත් කරාම කිසියම් නිලයකට එතුමා මට ලලිත් වීරතුංග මහත්තයාට චරිත සහතික දෙන්න බෑ. හරිද? නෑ මගේ සම්බන්ධයක් නෑ. මම දන්නේ නෑ. මම දැනුවත් සම්බන්ධයක් නෑ. මම කවදාවත් දැකලත් නෑ. මං කිව්වනේ මගේ කිසිම පුද්ගලික තරහක්, වෛරයක්, ද්වේෂයක්, ක්‍රෝධයක් නෑ. මට දැන් උනත් එතුමට ගන්න පුළුවන්. ඔබතුමා මේක බලන්න මම දෙන්න. මෙතුම දෙන්න. ඔව් 2009 තමයි අන්තිම එක තියෙන්නේ. දැන් මම මේකට එතුමා කියන්නේ මේක ව්‍යාජ එකක් කියලා. එතුමා මේක ව්‍යාජයක් කියනවා නඩු දින තියෙන්න බෑනේ. එතුමා මේක ව්‍යාජ එකක් කියලා කියනවා නම් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඔව් ඒක හරිය. ඉතාමත් හොඳයි. ඔව්. මගේ ළඟ තියෙන කරුණ මට කියන්න පුළුවන්. මගේ ළඟ ඔබ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් විදිහට ඔබට ඒක හොයා බලන්න පුළුවන්. මම ඒක ඔබතුමා තීරණය ගන්න. ඒක හරි. ඒක ඔබතුමා තීරණය ගන්න. මගේ ළඟ තියෙන මේ කරුණු. එතකොට මගේ මේ තියෙන කරුණු ඔබතුමාට පිළිගන්න පුළුවන් නම් ඔබතුමා පිළිගන්න. මොකද දෙල්කාද මං කිව්වා මගේ බිරිඳ නීතිඥවරියක් දන්නවා මේ අපි මීඩි කට්ටියත් ඒ ඔක්කොම දන්නවා. නෑ මගේ කිසිම වැඩක් කරලා බුද්ධිලක මං කවදාවත් කතා කරලා කියලා නෑ. මගේ ඇති වැඩක් නෑ කරන්න. නෑ මගේ බිරිඳව මෙයා එන්න කලින් ඔය ආයතනයේට සහකාර
මම දන්නේ මට තරතුරු මතක නැහැ. එයා විභාගිකෙන් එතෙන්ට ගියා. ඒතකොට මෙතුමා හිටියේ නැහැ. මෙතුමා සම්බන්ධ නැහැ. මෙතුමා එතකොට මේ මැතිවරණ කොමිසම මොකද චෝදනාවකට ලක් වෙලා එහෙම හිටියේ. ඒකක්. එතකොට ඒ අපි දිවුරුන් දීලා වයිෆ් දිවුරුන් දීලා අවුරුදු 6ක් 7ක් වෙනවා. එතකොට මෙතුමා ඇත්තෙත් නැහැ. අනිත් එක දැන් එහෙම අපි ගිහිල්ලා එතන එයා එතන නැහැනේ. එතුමා එතන නැහැ. එතන ඉන්නේ වෙනම එක්කෙනෙක්. වෙන තැනක තමයි එක්කෙනෙක් ඉන්නේ. එහෙම තියෙනවා නම් කියන්න අපි මොකද්ද අපිට කරගන්න දෙයක් නැහැ අපිට එහෙම දෙයක්. මොකද අපිට ඔප්පුවාම අපි ලියනවා. අපි ඒක ගන්නවා. එතකොට දැන් අපිත් ගොඩක් අය අඳුරනවා. ඉතින් ගිහින්දා අපිට එහෙම කාගේවත් මේ මම හොරොප්පු ගහන්න ගිහිල්ලත් නැහැ. මම කොහොමද මරා දාලා නැහැ. මගේ පිටද හොරොප්පු ගහන්න ගිහිල්ලත් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම එකක් නැහැ. නෑ ඔබ සැක කරගෙන හරි. මට මොකක් හරි දේශයක් තියෙනවද කියලා ඔබතුමා බලන්නේ. නෑ අපි මේක අතිශය පෞද්ගලික නෑ. බද්දේ. ඒ කියන්නේ එන්න මං කියන්නේ. දැන් මෙහෙමයි. ඔබතුමාට මම පෙන්නන්න. නෑ පොඩේ. ඔබතුමාට පෙන්නන්නම් අපේ සංවිධානය කටයුතු කරපු ආකාරය. හරිද? එතකොට අපේ සපඩ අහන්න ඔබතුමා අහන්න. පාරිභෝගික හඬ. පාරිභෝගික ගොඩාට පොඩ්ඩක් ඉන්න. මේ අපි කරපු වැඩ ඔබතුමා දැනගන්නකෝ. ඔබතුමා දන්නේ නෑනේ. ඔබතුමා රාව්‍ය පත්‍රයට කතා කරලා කියලා තියෙනවා. ඔබතුමා රාව්‍ය පත්‍රයට කතා කරලා තියෙනවා. රාව්‍යට පත්‍ර අපි දුන්න පෙවෘතිය. අපිට රාව්‍යට දුන්න පෙවෘතිය මේ ගහන්න එපා කියලා. ඔබතුමා කියලා තියෙනවා. ඔබතුමා බලපෑම් කරලා තියෙනවා. හරිද? හරි. එතකොට වෙළඳ පොලේ ඇති වසවිස. දැන් මේ අපි කාලයක් තිස්සේ මේව කරපුවා. එතකොට මේ පාරිභෝගික වෙන්නේ මේ කරපුවා. මේවා විතරක් නෙමෙයි මේ පොතක් කියලා තියෙනවා. අපේ සංවිධානය වැඩේ. දැන් සල්ලි කොහෙන්ද දැන් සල්ලි අපි 12 දෙනෙක් ඉන්නවා මේකේ. මේ සංවිධාන 12 දෙනෙක් ඉන්නවා. අපේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක තමයි ප්‍රතිභා මහානාම හේව මහතා. එතුමාත් අපිත් එක්ක මේකට සම්බන්ධ වෙනවා. වෙන නීතිඥයෝත් අපිත් සම්බන්ධ වෙනවා. අපි කට්ටිය එකතු වෙලා මේක කරනවා. දැන් මොකද ප්‍රශ්නේ? නෑ අපි රවිට අපි හොඳ දේ හොඳයි කියනවා. නරක දේ දැන් ලලිත් ඔබතුමාට ඕන ලලිත් උරුමාද හොඳ නෑ කියන්නේනේ. අපි හොඳ දේ හොඳයි කියන නරක දේ හොඳ නෑ කියනවා. ඒක තමයි අපි සජිත් මහත්තයාට විරුද්ධව 1923 අංකේ නැති කරේ මම අපේ සංවිධානය. ඔබතුමා දැක්කනේ. එතකොට මම මහින්ද මහත්තයාගේ. ඊට පස්සේ මොකක් හරි බිත්තර මිලා නම් වැඩි වෙලා කියනකොට මම රවි මහත්තයාගේ. ඊට පස්සේ රවි මහත්තයාගේ. මොකද? ආවේගශීලී නෑ මගේ හැටි. අපි ඊටමත් ඔබතුමාලා නේදී මගේ ඔක්කොම දන්න ඕ. මේ දින කරලා මේ දින්නේ ජල පාරිභෝගික ජීවිත අනතුරේ පරිසරය වෙන කිරීම ගැන පරීක්ෂණයක් කරන්න. හරිද? මේ පාරිභෝගිකයල ඉහළ සහල් මිල අධික ලෙස ඉහළ ගිහින් පාරිභෝගිකයන්ට දුෂ්කරතාවයට. ඉතින් මේ කරපුවානේ අපි. මේ සහල් මිල යෑමෙන් ජනතාව අසීරුතාවයට. ඉතින් මේ බලන්න ඉතින් ඔයාලා පත්‍රෙත් දානවනේ. ඇයි නැත්තේ? මොකද පත්‍රේ ඔබතුමාගේ? පත්‍රේ මොකද? ඔබතුමා පත්‍රේ මොකද කියන්නේ? ඉතින් ඔබතුමාගේ පත්‍රේ අදත් තියෙනවා අපේ නිවුස් එක. අදත් තියෙනවා. ඔබතුමා පත්‍රේ බලන්නේ. මේ තියෙන්නේ කොහෙද තියෙන්නේ මේ ඔබතුමා වෙනුවෙන් කතා කරපුවා මේ ඔබතුමා වෙනුවෙන් කතා කරපුවා මේ ඔයත් කටපිටින් කරන්න ඇවිල්ලා තියෙනවා. මහත්මතුමා මම මාධ්‍ය සාකච්ඡාවක් හැදෙව්වහම මම මාධ්‍යවේදීන්ගෙන් ඔබතුමාලාගෙන් අහන්න ඕනේ මම මේක කියන්නද මම මේක කියන්නද කියලා. අපි සංවිධානයක් විතර මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ අපිට ඕන කරුණු ටික කියන්න. හරි. ප්‍රශ්නේ මේකයි. ප්‍රශ්නේ තේරුම් ගන්නකෝ. අදාළත්වය සිස්ටම් එකෙන් ඒක අයින් කරලා තියෙනවා. අපි ළඟ තියෙන සෝතොරතුරු. ඒ සිස්ටම් එක වෙනයි මේ සිස්ටම් එක වෙනයි. කියන්න මම එන්න ඇවිල්ලා බලන්න මේ කඩ කක් තියෙනවා. මම ප්‍රසිද්ධ කියන්න ඕනේ නැහැ. ඔයා ඇවිල්ලා බලන්න. ඔයා බෑ 2009 එකක් තියෙනනේ. අපිට තියෙන ප්‍රශ්නේ මල්ලි අපිට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රධානියා මේක අයින් කරනවා. ඔයා ඩීල් එකකට නැවිලා ඉන්නේ. ඉතින් ඔයා මට එදා කතා කරලා කිව්වනේ මේක මම රෙකෝඩින් දාන්නද? ඔව්.
ඉතින් මට කතා කරමු මගේ ළඟ රෙකෝඩින් තියෙනවනේ. මේ ඇවිල්ලා මේ බලන්න මේ දින්නේ. මේ නඩු දාන්න කියන්නේ. නඩු දාන්න කියන්නේ මේ ඔරිජිනල් මේ ඔරිජිනල් තියෙන්නේ මේ. ඔය ඉතින් මොකද නඩුව වැඩක් නෙවෙයි මම මේක මේ එයා කරපු වැඩයි එයා උසා ඒව හොයන්න බෑ අපිට. එතුමා පිළිගත්තනේ. ඉතින් එතුමා පිළිගත්තා. හරි ඔයා හද්ද කරන්නේ දුව හද්ද ගන්න. එතුමා පිළිගත්තා. මේ 2009 ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ වයින් බලන්න මේ නෑ එතකොට මේ අපඩන කියන නිහාල් චතුරුශ්‍රී විතානගේ බිරිඳ වාසනා වීරතුංග අවුරුදු 47යි 32යි අවිවාහක ප්‍රවාහන අධ්‍යක්ෂක සිංහල හෙතනාරදියා සිංහල කලපාලුවාව රාජගිරිය ගුණපාල විතානගේ අස්සම් කරලා දී පියාගේ සම්පූර්ණම වෙළඳාමේ ඔක්කොම දිනවා මේකේ. 2009 ක් පෙබරවාරි 26 දින. ඒකක් කියවන්න. හරි නිහාල් චතුරුශ්‍රී විතානගේ නන්දාවතී බටදු ආරච්චි 26යි අවිවාහක අධීක්ෂණ නිලධාරී සිංහල ලිපිකාරී සිංහල බොරුළුකඩ පහළ ලේල්වල ගුණපාල විතානගේ පියා හැන්ඩි බටදු ආරච්චි වෙළඳාම ගොවිකා මෙල්කේ ජයතිලක ගඟපට පත්තුව 1988 නොවැම්බර් මාස 24 වෙනි දින මේක දැන් දිනේ කියන්නේ නැහැ කොහොමද දිනේ 24 1988 ඔක්තෝබර් 8 වෙනිදා 8 බෙල්කම මොකද නෑ මට ඉඩම් නෑනේ මට කොහෙද ඉඩම් එතුමා වගේ එන්න අපි කියලා කතා කරමු ඉවරයිනේ අපි එන්න අපි කතා කරමු නෑ දැන් ඔයා එකක් කියලා දැන් එකක් කියන්න ඕනේ නෑනේ ඔව් ඔයා හිතුවා මම හිඟන්නේ කියලා ඔව් එදින් මම කායවත් ඒකක් බීලා තියනවද හා ඉතින් මගේ සල්ලි මම විඳන් කරන්නේ ඔයාට දෙන්න ප්‍රශ්න මොකක්ද හා මට ව්‍යාපාර තියෙනවා මම ඒව කරන්නේ මගේ මම මාධ්‍යවේදී මගේ වෘත්තියයි මේකයි මේ ඔයා ඇවිල්ලා මගේ වත්කම් වාර්තාවක් දෙන්න ඕන මගේ වත්කම් මේක මේ අවුරුදු 20ක් විතර මම මේකේ ඉන්නේ හරිද නිකන් මේ බුරුල යන්න වැඩක් නැහැ අවුරුදු 20ක් විතර මම මේකේ ඉන්නේ හරිද අපි මේ තාර්කිකව කතා කරන්නේ මේ වගේ අපි කතා කරන්නේ කියන්න මගේ ළම ඉස්කෝලේ මේ වීඩියෝ කරන මල්ලි හරි මගේ ළම ඉස්කෝලේ දාපු ඉතින් කියන්න මේක වීඩියෝ කරන්න නෑ ඔයා කියන්න හරි මගේ ළම දාපු ඉතින් කියනවා ඔයා කියන්න හරි ඔයා ළඟම කියන්න ඔයා කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ ඔයාට ප්‍රශ්න මොකද්ද මට මාත් දෙන්නේ ඔයාට ප්‍රශ්න මොකද්ද මාව ගණන් ගන්න ඔයාට මොකද ඔයා ගණන් ගන්න නැත්තේ මේ වගේ හොරුද ගණන් ගන්නනේ මේ වගේ හොරුද ගණන් ගන්නනේ මොකද මගේද එන්න එන්න මට ඔයාට ඔයා මෙතෙන්ට ආවට මම ඔයාගේ බැලුවද නෑනේ මේ මමගේ සංවිධානය මම කරන්නේ මම පිළිගන්නව නැද්ද කියලා ඔයා නෙමෙයි තියෙන්නේ අද පත්තරවල ඔක්කොම තියෙනවා අද පත්තරවල අපේ නිවුස් තියෙනවා ඔයා කොහෙද නැහැ කියන්නේ ඊයේ සිරස බලන්න ඔයා කියන්න ඔයා මගේ ළමයි ඉස්කෝලේ දාපු ඔයා කියන්න මගේ ළමයි ඉස්කෝලේ දාපු ඔයා කියන්න මගේ ළමයා ඉස්කෝලේ දාපුවා දැන් මම ඔයාට සල්ලි දැන් දෙනවා මම සල්ලි ඔයා කියන්න ඔයා ඔට්ටුවක් ඔයයි ඔට්ටුවක් මගේ ළමයා කවුද මගේ ගෑනලද පිරිමිලාද මගේ ළමයා ඔයා මගේ ළමයා ගෑනලද පිරිමිලාද කියන්නකෝ මල්ලි මේ හරි එන්න කියන්න හරි මේ ඔක්කොම මේවට පස්සේ මම කියන්න ඔයාට මම පෙන්නන්න ඔව් මම ඔබතුමාලා මාධ්‍යාධිපති ප්‍රධානියටම දෙන්න එවන්න හෙට එවන්න ඒක මම කතා කරලා කියන්න මම හෙට එවන්නම් කියලා මල්ලි මේ
මල්ලි අපි මේ පළවෙනි එක නෙවෙයි. මේ අපේ පළවෙනි මාධ්‍ය හමුව නෙවෙයි. ඔයාලා එන බවත් අපි දන්නවා. හරිද? හරි එහෙනම් බොහොම ස්තුතියි මල්ලි. මේ පොඩි සංග්‍රහයක් තියෙනවා බුක් විඳින්න. හරි. News Hub, peopleizing the news.